අයිබෝන් ඔබට සුබ දවසක්. අද අපි ඔබට කියන්න යන්නේ ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය හඳුන ගන්න ලැබෙන විශේෂ සලකුණු 7ක් ගැන. අංක 1. කොන්දේසි රහිත උදව්. ඔබේ ආත්ම සහකරුවා කියලා කියන්නේ ඔබේ ලොකුම රසිකයා කිව්වොත් නිවැරදි. ඔවුන්ට ඕනේ ඔබ සාර්ථක වෙනවා දකින්නයි. මොකද ඔබේ සතුට කියන්නේ ඔවුන්ගේත් ලොකුම සතුට වෙන හින්දා. සාමාන්‍යයෙන් ගත්තොත් ආදර සම්බන්ධතාවයක පාදම ශක්තිමත් වෙන්න බලපාන ලොකුම සාධකයක් වෙන්නේ එකිනෙකාගේ සතුටයි. ඒත් මෙතනදී දෙදෙනාගේම සතුට එකක් වෙනවා. සමහර විටක ඔවුන්ට ඔබේ සතුට වෙනුවෙන් යම් යම් කැපකිරීම් කරන්න සිද්ධ වුණත් ඒක පවා ඔවුන් කරන්නේ සතුටෙන්මයි. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබේ වෘත්තීය ජීවිතයේ ලැබුණු ලොකුම අවස්ථාවක් විදිහට ඔබට විදේශ රටකට යන්න අවස්ථාව ලැබුණා කියලා හිතන්න. ආත්මාර්ථකාමී සහකරුවෙක් හෝ සහකාරියක් නම් ඔබට මේ ගමන යන්න දෙන්නේ නැහැ. ඔබට විදේශ රටකට යන්න අවස්ථාව ලැබුණොත් ඔවුන්ට ඔබ නැතුව එතරම් කාලයක් ඉන්නත් බෑ. ඒ වගේම තවත් කාරණයක් තිබෙනවා. ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය බිඳ වැටෙයි කියලා ඔවුන්ට බයක් තිබෙනවා. හැබැයි නියම ආත්මීය සහකරුවා කවදාවත් ඔබේ දියුණුවට යන පාර අවහිර කරන්නේ නැහැ. මොකද ඒ දේවල් ළඟා කරගන්න එක ඔබේ සතුට කියලා කියන්න ඔවුන් දන්නවා. ඒකම තමයි ඔවුන්ගේ සතුට. සමහර විටක ඔවුනුත් ඔබ නැතුව පාළුවෙන් ඉන්නවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේදී මොනවා වේවිද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා වෙන්නටත් පුළුවන්. හැබැයි ඔවුන් ඒ බව කියලා ඔබේ ඉදිරි ගමන අඩාල කරන්න හදන්නේ නැහැ. ඔවුන් අර කිව්ව හැම දුකක්ම හැම පාළුවක්ම ඔවුන් විසින්ම දරා ගන්නවා. මොකද කිව්වොත් ඇත්තටම ඔබේ සතුට තමයි ඔවුන්ගේ ජීවිතේත් අංක 1 වෙන්නේ. අංක 2. අධිවිශ්වාසය. ඔබේ ආත්මීය සහකරු එක්ක කාලය ගත කරන එකෙන් ඔබේ ස්නායු සංසුන් කරනවා. ඔවුන්ගේ අතින් අල්ලන එකෙන් පවා ඔබේ කාන්සිය පාළුව මගහැරිලා යනවා. ඔවුන් එක කතා බහ කරන එකෙන් ඔබ මානසිකව ධනාත්මක පුද්ගලයෙක් කරනවා. කොටින්ම කිව්වොත් ඔබේ ආත්මීය සහකරු ඔබව සංසුන් කරවලා ලෝකයේ අනෙක් හැම බාධාවකින්ම ඔබව බේර ගන්නවා. ඔබට ආරක්ෂිත සහ සුවපහසු හැඟීමක් දනවන්න ඔහුට හෝ ඇයට පුළුවන්. මේ හැම දෙයකම හේතුව එකම වචනයකින් විස්තර කළ හැකියි. ඒ තමයි විශ්වාසය. ඔවුන්ට ඔබේ රහස්, ඔබේ දුර්වලකම් වගේම ඔබේ පෞරුෂත්වයේ හැම දෙයක්ම ඔබ ඔවුන්ට පෙන්වන්න මැලි වෙන්නේ නැත්තේ මෙන්න මේ විශ්වාසයෙන් හින්දායි. ඒ වගේම තමයි ඔබේ ආත්මීය සහකරුවා හෝ සහකාරියත් ඔබට ඒ විදිහටම විශ්වාසය පෙන්වන්න මැලි වෙන්නේ නැහැ. ඒ ඔබ දෙදෙන ඇත්තෙන්ම එකිනෙකා විශ්වාස කරන හින්දායි. මේ ශක්තිමත් බැඳීම නැත්තම් ඔබ කවදාවත් ඔබේ සහකරුවා අසලදී ශක්තිමත්ව ස්ථාවරව ඉන්නවා කියලා ඔවුන්ට පෙනෙන්නේ නැහැ. ඔහු හෝ ඇය ඔබ අසල ඉන්න හැම වෙලේම ඔබට ලොකු රැකවරණයක් දැනෙනවා. මනෝ විශේෂඥයන්ට අනුව කරදරකාරී සම්බන්ධයක් හැම වෙලේම ඔබේ මානසික ආතතිය එහෙම නැත්නම් ටෙන්ෂන් එක ඉහළ නංවන්න හේතු සාධක වෙනවා. ඇයි ඒ? හේතුව තමයි ඒ වගේ සම්බන්ධයකදී ඔබට ඔබ විදියට හැසිරෙන්න බැරි හින්දා. හිතන්න ඔබ මහන්සි වෙලා ගෙදර ආපු වෙලාවක ඔබට ඕන කරන්නේ ඉක්මනින් සැහැල්ලු වෙන්නයි. ඒත් ඔබේ දාඩිය දාපු ඇඳුම් පිටින්ම එහෙම නැත්නම් මේකප් නැතුව ඔබේ පෙනුම අවුල් වෙලා තියෙන වෙලාවක ඔබේ සහකරුට හෝ සහකාරියට මුහුණ දෙන්න ඔබට තියෙන දෙගිඩියාවක් නම් අන්න ඒක ඔබට මානසික වදයක් වෙන්නට පුළුවන්. ඔබේ හදපත්ලෙම නැගෙන දේවල් ඔහු හෝ ඇය ඉස්සරහා කරන්න බැරි නම් ඒ ඔබගේ ආත්මීය සහකරු හෝ සහකාරිය නෙවෙයි. හැබැයි කවුරු හරි කෙනෙක් ළඟ ඔබට ඔබ කැමති විදිහට කැමති ඕනම විදිහකට බොහොම පහසුවෙන් ඉන්න පුළුවන් නම් අන්න එතන ඔබේ ආත්මීය සහකරු හෝ සහකාරිය වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. අංක 3. පොදු සමානතා මොනවාද? දැන් මේකත් විශේෂ කාරණාවක්. ඔබ සහ ඔබේ ආත්මීය සහකරුවා කැමති ආස කරන දේවල් එහෙම නැත්නම් ගති ස්වභාව වගේ දේවල් අතින් හාත්පසින්ම එකිනෙකාට වෙනස් වෙන්නට පුළුවන්. ඔබ ලැජ්ජාශීලී හුදකලාව ප්‍රිය කරන කෙනෙක් වෙද්දී ඔහු හෝ ඇය සමාජශීලී කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ සෝපාවට වෙලා පොතක් කියවන්න වැඩි ප්‍රියතාවයක් තියෙන කෙනෙක් වෙද්දී ඔහු හෝ ඇය ක්‍රීඩා කරන්න කැමති තරමක් සමාජශීලී කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබේ පෞරුෂයන් එකිනෙකාගෙන් වෙනස් විය හැකියි. ඒ වුණාට ඔබ සහ ඔබේ ආත්මීය සහකරුවා ගැඹුරින් එකිනෙකා සහ සම්බන්ධ කරවන සමාන කරවන ගුණාංග ඔබ දෙදෙනා සතුවම තිබෙනවා. ප්‍රියතාවයන්, ආශාවන් සහ තෝරා ගැනීම් වලින් ඔබ දෙදෙනාම එක සමානයි. අපි මොන විදිහේ පුද්ගලයෝද කියලා හරියටම පෙන්눔 කරන්නේ අපේ විශ්වාසය සහ වටිනාකම් වලින්. ඔබ හැමෝම කෙරේ කරුණාවන්ත කෙනෙක්ද? ඔබට ඔබේ පවුලේ අය සහ ආදරණීයන් එක ගැටෙමින් ජීවත් වෙන්න අවශ්‍යද? එහෙමත් නැත්නම් ඔබට අවශ්‍ය ඔබේ ඉලක්කවලට යන්න හෝ වර්තමානයේදී සතුටින් ජීවත් වෙන්නද? මේ වගේ ප්‍රශ්නවලදී ඔබ ගන්න තීරණ අනුව තමයි ඔබේ ජීවිතයේ ඔබට යන්න වෙන නොයෙක් පැතිකඩ තීරණය වන්නේ. ඔබේ ජීවිතයේ වටිනාම තීරණ ගැන කල්පනා කළ යුතුයි. ඒවා ඔබේ ජීවිතයේ වැදගත්ම කැපකිරීම එක ගත්ත ඒවා වෙන්නත් පුළුවන්. ඔබ සහ ඔබේ ආත්මීය සහකරුවා එකම දේවල් අගය කරලා සලකන අයද? ඔබ දෙදෙනාටම වැඩියම වටින්නේ මොකද්ද? පක්ෂපාතී බවද එහෙම නැත්නම් ආත්මගරුත්වයද? ත්‍රාසයන්ද? ස්ථාවරත්වයද? මේ වගේ දේවල් ගැන ඔබ හිතන්නට ඕනේ. අපි කිව්වා වගේ ඔබ දෙදෙනා වෙනස් මිනිස්සු වගේ පෙනේ. ඒත් ඇතුළතින් ඔබ දෙදෙනා එක වගේමයි. ඒ කිව්වේ එකම දිශානතියකට ගමන් කරන මිනිස්සු දෙන්නෙක් වගේ.
අනෙක් මිනිස්සු ඔවුන්ගේ තීරණ ගන්න ඇයි කියලා ඔබ දෙන්නටම හොඳින් තේරෙනවා. මොකද ඔබ එකිනෙකාගේ මතයන් තේරුම් ගන්න නිසා. ඒ හින්දා තවදුරටත් ඔබ දෙදෙනාගේ මතු පිටින් පේන වෙනස්කම්වත්, කෑම බීම වලින්වත්, මිනිස්සු වාහන වගේ සාමාන්‍ය දේවල් ගැන තියෙන ආශාව නිසාවත් එකිනෙකාගෙන් වෙනස් කියලා හිතන්නට යන්න එපා. ඔබ දෙදෙනා ඇතුළතින්ම හොඳට ගැලපෙන දෙන්නෙක්. අංක 4. ඔබේ නරකම තැනදීත් ආදරය කිරීම. මේක ඊටාම විශේෂ කාරණයක්. ඔබේ සහකරු හෝ සහකාරිය අන්තිමටම ඇදවැටුණු අවස්ථාව ඔබ දැකලා තියෙනවද? එක්ක අසාර්ථක වීම, තරහ වගේ මානසික හැඟීම් නිසා මේ වගේ අවස්ථාවක හොඳ අවධානයෙන් හිටියොත් සාමාන්‍ය සහකරුවෙක්ගේ සහ ආත්මීය සහකරුවෙක්ගේ වෙනස හොඳින් හඳුනා ගන්නට පුළුවන්. හිතන්න ඔබේ රස්සාව නැති වුණා කියලා. ධනාත්මක උපදෙස් අහලම ඔබට එපා වෙලා. ඔබේ ආශාවන් යට ගිහිල්ලා. ඔබ ආයෙමත් කාලේ කන නිකමෙක්ගේ තත්ත්වයට ඇදගෙන වැටිලා. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබ එක්ක ඉන්නවද? එහෙම නැත්නම් ඔබටම ඒ වැටුණු තැනින් ගොඩ එන්න කියලා ඇය හෝ ඔහු ඔබව අතහැරලා ගිහින්ද? ඇත්තටම කිව්වොත් ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ ජීවිතේ හොඳම තැනදී ඔබත් එක්ක ඉඳලා ඔබ බිඳුවටම වැටුණු වෙලාවේ ඔබව අතහැරලා ගිහින් නම් අන්න ඒ ඔබේ ආත්ම සහකරු හෝ සහකාරිය වෙන්න බෑ. මොකද ඔබේ ආත්මීය සහකරු හෝ සහකාරිය ඔබේ ජීවිතේ ඔබට මොන ප්‍රශ්න තිබ්බත් ඔබව පිළිගන්නවා. ඔබට එක වගේ ආදරය කරනවා. ඔබ සාර්ථක වුණත් අසාර්ථක වුණත් මේ පුද්ගලයා ඔබේ ජීවිතේ හැම වෙලාවකම ඔබත් එක්ක ඉන්නවා. ඔවුන් ඔබව දරා ගනීවි. ඔබ වෙනුවෙන් ආඩම්බර වේවි. ඔබ තියෙන ඊළඟ පියවර මොකක් වුණත් ඔවුන් ඒ ගැන උද්දාමයෙන් බලා ඉඳීවි. ඒ නිසා ඔබේ හොඳම දවසේ විතරක් ඔබට ආදරය කරන කෙනෙක් වෙනුවට නරක දවසෙත් ඔබව අතහැරලා යන්නේ නැති කෙනෙක් ඔබේ ආත්මීය සහකරුවා කරගන්න, ඔබේ ජීවිතයට ළඟා කරගන්න. අංක 5. ඔබේ ගුරුවරයා සොයා ගැනීම. ආත්මීය සහකරුවා හෝ සහකාරිය කියන්නේ ඔබේ පෙම්වතා හෝ මිතුරා, එහෙම නැත්නම් මිතුරිය පමණක් නෙවෙයි. ඔවුන් හැම වෙලේම ඔබේ ජීවිතයට දෙයක් උගන්වන්නටයි බලන්නේ. ඔවුන් ඔබට අභියෝග කරනවා. ඔවුන් ඔබව ඉස්සරහට තල්ලු කරනවා. ඒ වගේම ඕනෑම දෙයකදී ඔබට හයියට ඉන්නවා. ඔබට උදව් කරනවා. ඔවුන් ඔබට ඔබේ ආශාවල් පස්සේ යන්න, හඹා යන්න, එහෙම නැත්නම් ඔබේ ඉලක්කවලට යන්න ඔබට උදව් කරනවා වගේම ඔබේ දුර්වලකම් මගහරව ගන්නත් ඔබට උපදෙස් දෙනවා. ඔබේ ආත්මීය සහකරුවා හෝ සහකාරිය කියන්නේ ඔබේ මුළු ජීවිත කාලෙම ඔබට හම්බ වෙන ප්‍රියතම ගුරුවරයා වගේම ප්‍රියතම ශිෂ්‍යයයි. මොකද ඔහු හෝ ඇය ඔබේ ගුරුවරයා විතරක් නෙවෙයි. ආත්මීය සහකරුවෙක් විදිහට ඔබටත් ඔවුන් වෙනුවෙන් කියා දෙන්න දෙයක් හැම වෙලේම තිබෙනවා. ඔබේ වර්තමාන ආදර සම්බන්ධය ගැන හරි, එහෙම නැත්නම් අතීතයේ තිබුණු ආදර සම්බන්ධකමක් ගැන හරි ටිකක් කල්පනා කරලා බලන්න. ඔවුන් ඔබට අභියෝග කළාද? ඔබව ඉදිරියට අරගෙන යන්න ඔබට උදව් වුණාද? ඔබේ අතුලාන්තයේ හරියාකාරව හඳුනාගත්ත කෙනෙක් නම් ඔබේ දුර්වල තැන් හොඳටම ඔවුන් දන්නවා. ඒ වගේම ඒවා මගහරව ගන්න ඔබට අවංකවම උදව් කරනවා. ඔබට කවදා හරි ඔබේ සහකරු හෝ සහකාරිය මේ වගේ උදව් වෙනවා ඔබට දැනিলা තියෙනවද? උත්තරේ නැහැනම් ඔබට මේ දක්වාම ඔබේ ආත්මීය සහකරු හෝ සහකාරිය මුණ ගැහිලා නැහැ. ඔබ තාමත් ඉන්නේ එහෙම කෙනෙක් එක්ක නම් හොඳම දේ වෙන්නේ ඒ සම්බන්ධතාවය අතහැරලා දාන එකයි. මොකද මේ වගේ සම්බන්ධතාවයකින් දෙදෙනාටම කාටවත්ම වැඩක් නැති නිසා. හැබැයි මේක මතක තියාගන්න. ඒ විදිහට ඔබට අභියෝග කරන කෙනෙක් හම්බුනොත් ඒ කෙනාගෙන් ඈත් වෙන්න කවදාවත් උත්සාහ කරන්නත් එපා. ආත්මීය බැඳීම් ඇතිවීම මුලදීම වැළකෙන්නේ මෙන්න මේ දේ හින්දා. එක්ක අයෙක් අනෙක් කෙනා තමන්ව නිවැරදි කරන්න උත්සාහ කරද්දී ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් ඔවුන් වෙනස් වෙන්න බය වෙනවා. ඉගෙන ගන්න එක සහ හැදෙන එක හුඟක් අමාරු වෙන්න පුළුවන් මේ වගේ තැනකදී. හැබැයි ඒක ඔබ කරන්න ඕන දෙයක්. අන්න ඒ නිසා ඔබව ඉහළට අරගෙන යන්න පුළුවන් කෙනෙක් තෝරා ගැනීම අතිශය වැදගත්. අංක 6. අන්‍යෝන්‍ය ශක්තිය. ඔබට ඔබේ සහකරුවා හෝ සහකාරිය අසල ඉන්නකොට වඩා ලොකු ආත්ම විශ්වාසයක් දැනෙනවද? ඔහු හෝ ඇය ඔබට ජය ගන්න අලුත් අභියෝග ගැන කියලා දෙනවද? ආත්මීය සහකරුවන් කියන්නේ ඔබේ ජීවිතයේ ලොකුම ශක්ති ප්‍රභවයක්. ඔබ ගත කරන්නේ හොඳ කාලයක් වුණත් නරක කාලයක් වුණත් ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබත් එක්ක ඉන්නවා. ඔවුන්ගේ මුළු ජීවිතයම ඔබත් එක්ක තියෙන සම්බන්ධතාවය වෙනුවෙන් ආයෝජනය කරලා තියෙන හින්දායි. ඔවුන් කිසිම වෙලාවක ඔබේ සම්බන්ධතාවය తాවකාලික එකක් වගේ දකින්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ඔවුන්ව ඕන වෙලාවට ඔවුන් ඔබ වෙනුවෙන් මිදීවි. ඉතින් ඔබත් ඔවුන් වෙනුවෙන් ඒ දේම කළොත් පමණයි ඔබේ සම්බන්ධතාවය සාර්ථක එකක් වන්නේ. ඔබ එහෙම කරන තරමටම ඔවුන් ඔබට ප්‍රතිචාර දක්වන එකත් වේගවත් වේවි. ඔබ වැටෙන වෙලාවට ඔබව දෙපයින් සිටවන්න විතරක් නෙවෙයි. ආත්මීය සහකරුවෙක් නම් ඔවුන් ඔබව අලුත් ඉලක්කවලටත් යොමු කරાવી. ඒ හින්දා ඔබ අලුත් දේවල් අත්හදා බලන වෙලාවට ඔවුන් ඔබව ධෛර්යවත් කරන කෙනෙක් සොයාගත යුතුයි. ඔබ කොයිතරම් වතාවක් අසාර්ථක වුණත් ඔවුන් ඔබ වෙනුවෙන් පෙනී ඉන්න එක නතර වෙන එකක් නෑ. ඉතින් ඔබ මේ වගේ ශක්තිය ලබා දෙන කෙනෙක් හොයාගත්තොත් බොහෝ වෙලාවට ඒ ඔබේ ආත්මීය සහකරුවා හෝ සහකාරිය වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. අංක 7. මහන්සි වීමේ මැජික් එක. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මහන්සි වෙන එක ගැන. සම්බන්ධතා සාර්ථක වෙන්නේ මැජික් එකකින් නෙවෙයි. ඒ වෙනුවෙන් එකිනෙකා කරන ඉමහත් කැපවීමත් මහන්සියත් වගේම එකිනෙකා වෙනුවෙන් වැය කරන කාලයත් හින්දායි. ආත්මීය සහකරු කිව්වහම ගොඩක් දෙනෙක්ගේ හිතට එන්නේ දැක්ක ගමන් ආදරේ හිතන කෙනෙක් ගැනනේ. ඒවා ඉතින් චිත්‍රපටිවල හරි එහෙම නැත්නම් ටෙලි නාට්‍යවලදී නම් ඇත්ත වෙන්නට පුළුවන්.
හැබැයි ඇත්ත ලෝකෙදී එක සෑහෙන්න වෙනස්. ගැලපෙන ආත්මීය සහකරු හෝ සහකාරිය ලැබෙන එක මැජික් එකක් වගේම තමයි. ඒ වුණාට ඒක මැජික් එකකින් වගේ ඉක්මනට වෙන්නේ නැහැ. ඒක අවුරුදු ගානක කැපවීම, පක්ෂපාතීත්වය සහ මහන්සිය ප්‍රතිඵලයක් විදියට සිද්ධ වෙන දෙයක්. අනෙක් අතට ආත්මීය සහකරුවා පරමාදර්ශී කෙනෙක් වෙන්න තියෙන ඉඩකටත් සෑහෙන අඩුයි. ඔහු හෝ ඇය ඔබට දකින්න කිසිසේත් බලාපොරොත්තු නොවන කෙනෙක් වෙන්නට පුළුවන්. ඒත් ඔබට ඒක ඔබේ හිතට, මොළයට වගේම සිරුරටත් දැනේවි. ඔබේ සම්බන්ධය ගොඩනැගෙන්නත් අවුරුදු ගානක් යාවි. ඒත් මතක තියාගන්න ඕනෑම හොඳ සම්බන්ධකමකට අවුරුදු ගානක් වැය වෙන්නට පුළුවන්. ඒ හින්දා ලෝකයෙන් ඔබට පෙන්වන මැජික් ගැන වැඩි විශ්වාසය තියන්න එපා. අවසාන වශයෙන් ඔබේ සහකරුවා ගැන අවධානයෙන් ඉන්න. ඔහුව හෝ ඇයව මුලින්ම හොඳට අධ්‍යයනය කරන්න. ඒක න ඔබේ ජීවිතේ මේ වෙද්දි දරාගෙන ඉන්න කොටස ගැන හිතලා අනාගතයේ ඔහු හෝ ඇය කොයි වගේ වැදගත් වේවිද හෝ නොවේවිද කියලා උපකල්පනය කරන්න ඔබට පුළුවන්. හැබැයි බැරි වෙලාවත් ඔබ ඉන්නේ ගැළපෙන කෙනා එක නෙවෙයි නම් අන්න ඒ වගේ සම්බන්ධකමකින් අයින් වෙන්න දෙපාරක් හිතන්න එපා.